ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව පිළිබඳව විමසනකොට අපි මීට පෙර කතා කරලා තියෙනවා මූලික ලෙසම තිබිය යුතු දේ තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. එතකොට ඒ සත්‍ය ඥානය පවත්වන කෙනාට එහෙමත් නැතිනම් ඒ ඇති කරගත්ත කෙනාට තමයි කෘත්‍ය ඥානය උපදවා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. කෘත්‍ය ඥානය උපදවාගත්ත කෙනාට තමයි කෘතඥානය පහළ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය මූලික කරගෙන ප්‍රතිපදාවක් වඩන අපිට මූලික ලෙසම දර්ශනයක් පැහැදිලි ලෙසම අවශ්‍ය වෙනවා මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට. ඒ දර්ශනයක් ඇතිව ඊට පස්සේ අපි සිත ඒ ඔස්සේ මෙහෙයවනකොට නුවණ මෙහෙයවනකොට තමයි අපට එතන ප්‍රතිඵලය සාක්ෂාත් කළ හැකි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අනුපූර්ව ක්‍රමවේදයක් නැතිනම් පිළිවෙලින් එතනට යා හැකි මාවතක් පිළිබඳව නොයෙකුත් අවස්ථාවල නොයෙක් පරයයන්ගෙන් දේශනා කරනවා. මුලින්ම කෙනෙකුට ලෞකික සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේගේ අනුපූර්ව ධර්මදේශනාව තුළ පැහැදිලි කරනවා. ඒ ලෞකික සම්මා දිට්ඨිය තුළින් කුසලයෝ කියන්නේ මොනවද? අකුසලයෝ කියන්නේ මොනවද? මේ කුසල අකුසල ධර්මයන්ගේ ඇති වෙනස්කම් මොනවාද ආදී සියලු කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඒ දාන කතා, සීල කතා ආදී දේවල් වලින් දානයේහි ඒ වගේම ශීලයේහි ලැබෙන ආනිසංස. ඊට පස්සේ තමන් කැමති කුසල අකුසල කර්මයන් කිරීම නිසා තමන්ට උරුම වන විපාකයන් පිළිබඳව නැතිනම් එහි ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මූලික ලෙසම කෙනෙකුට පැහැදිලි කරනවා. අපි ඒකට කියනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. ඒ කර්මයේ කර්මඵලය අදහන නුවණ ඇති කෙනෙකුට තමයි ඊට පස්සේ කාමයන්ගේ ආදීනවේ දේශනා කරන්නේ. ඒ කියන්නේ ලෝකයේ පැවැත්ම තුල තිබෙන ආදීනව සහගත ස්වභාවය මිනිසුන්ගේ ඒ චේතනාවන් කාමය අනුව යනකොට ඒ කාමය අනුව යන චේතනාව නිසා සත්‍යයට දුක උරුම කරගෙන දුක් විඳින්නට වෙන අවස්ථාවන් පිළිබඳව අපිට දේශනා කරන්නේ. ඒකට කියනවා අනුපූර්ව දේශනාවක් කියලා. ඒ නිසා අපි කොතෙක් ගැඹුරු ධර්මකාරණා පිළිබඳව කතා කළත් ගැඹුරු ධර්මකාරණා පිළිබඳව සාකච්ඡා කළත් ඒ කාරණා වගේම අපිට ඒ ඔස්සේ ලෞකික සම්මාදිට්ඨියට ඒ ධර්මයෝ බාධාවක්ව තියෙන්නට පුළුවන් කමක් නැත්තේ. අපිට ලෞකික සම්මාදිට්ඨිය තුල අපේ මනස පිහිටන්නට අවශ්‍යයි. ඒ ලෞකික සම්මාදිට්ඨිය තුල මනස බැසගත් කෙනෙකුට තමයි ඉන් මත්තට ලෝකෝත්තර සම්මාදිට්ඨිය උත්පාදනය කර ගැනීම පිණිස කටයුතු කරන්නට පුළුවන්කම තියෙන්නේ. අපි ලෞකික සම්මා දිට්ඨිය කියන කාරණාව ඔස්සේ ප්‍රතිපදාව අංග සම්පූර්ණව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සාමාන්‍ය විදිහට ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් බෙදෙන මේ මාර්ගය ලෞකික මාර්ගය තුල තමයි ලෝකෝත්තර මාර්ගය උපදව ගන්නට අවශ්‍ය පහසුව නැතිනම් ක්‍රමවේදයේ සැලසී තියෙන බව අපිට තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මෙතනින් දෙකෙන් එකක්වත් අයින් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ.
ඒ කාරණාව මම මුලින්ම සිහිපත් කරන්නට කියලා හිතුවේ ඇතැම් වෙලාවට අපි ලෝකෝත්තර භූමියට සාපේක්ෂව කතා කරන්නට යනකොට අර ලෞකික භූමියට අදාළ දේවල් නැතිනම් ඒ පූර්ව භාග ප්‍රතිපදාවට අදාළ කාරණාවන් ඇතැම් අය ප්‍රතික්ෂේප කරන්නට පෙළඹෙනවා. නමුත් අපි මේ ප්‍රතිපදාවේ මිශ්‍රක භාගීය බව සහ පූර්ව භාගීය ප්‍රතිපදාවන්ගේ තියෙන වෙනස්කම පිළිබඳව අපි දැනගත යුතුයි. ඒ පූර්ව භාග ප්‍රතිපදාවක් කෙනෙකුට බොහෝ කාලයක් තිස්සේ උත්සාහවත් වන්නට වන වෑයම් කරන්නට වන දෙයක්. එහෙමත් නැතිනම් කෙනකෙනාගේ චරිතනානත්වය අනුව කෙනකෙනාට ඒ සඳහා ගතවන කාලයක් තියෙන්නට පුළුවන්. හැබැයි මිශ්‍රක භාගීය ප්‍රතිපදාවේදී ලෝකෝත්තර ධර්මයක් සමග අපේ මනස සැසඳෙන නිසා බැසගෙන පවත්නා නිසා එය උපදවාගත් කෙනෙකුට මිශ්‍රක භාගීය ප්‍රතිපදාවෙහි නියුක්ත වන කෙනාට මාර්ගඵල අධිගමයන් සඳහා එපමණ කාලයක වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි මූලික ලෙසම පුරුදු කරන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. සත්පුද්ගල ප්‍රඥප්තිය හොලවල දාලා එහෙමත් නැතිනම් සත්පුද්ගල පැනවීම ඉවත් කොට දමලා එය තුනී බවට පත් කිරීම පූර්ව භාග ප්‍රතිපදාවට අදාළ දෙයක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය සතිපට්ඨාන භාවනාවක් කරනකොට අපි එහි මූලික ලෙසම අපේක්ෂා කරන දේ තමයි අපි සිද්ධ කරන දේ තමයි අර සත්පුද්ගල භාවය අපි ඉන්න මට්ටමට වඩා ටිකක් හොලවලා දාලා එහෙමත් නැතිනම් නුවණ ඊට වඩා ඔබ්බෙන් පවත්වන එක. ආනාපාන සතිය වඩන කෙනෙක් මේ දරත සහිත කය නැතිනම් මේ රූපය අනුව හිත බැසගෙන පවත්නා කෙනෙක් ඒකෙන් හිත ගලවලා ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත පිළිබඳව හිත තබලා එතන චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගනවා මේ මට්ටමේදී තියෙන දරත සහිත බව අතහැරලා දාලා. ඒ වගේම කුණප කොට්ටාසයන් අනුව බලන කෙනෙක් අර සත්වයක් ඉන්නවාමයි පුද්ගලයෙක් ඉන්නවාමයි කියලා ගත්ත තැනක තියෙන ඒ සත්පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහට තමන්ගේ නුවණ පවත්වනවා. එතකොට අර දෙතිස් කුණප කොට්ටාශයක් කියන එක තුල තමන්ගේ සිහිය තමන්ගේ නුවණ පවත්වනවා. ඒක ඇතුළේදී මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී දේවලුත් එහෙනම් බාහිර තියෙනවන්නේ කියලානේ මෙතනදී කියන්නේ. එහෙනම් ඒක එහෙම වෙන්න බෑනේ කියලා අපි අර ප්‍රතිඵලයට සාපේක්ෂව ඒක තීරණය කරන්නේ නැහැ. ඒ නිසා දෙතිස් කුණප කොට්ටාසයන් අනුව බැලුවොත් ඒකේ මූලික පරමාර්ථයේ බවට පත් වෙලා තියෙනවා. අර විදිහට දැඩි සත්පුද්ගල සංඥාවකින් නිස්ෘතව හටගන්න බව මානසික මට්ටම දුරු කරගන්න පුළුවන්කම බලාපොරොත්තුව තමයි ඒක තුල ඇතුළත් වෙලා තියෙන්නේ. මේ විදිහට අපි පූර්ව භාග ප්‍රතිපදාව තුළ ඕනම දෙයකදී අපි උත්සාහවත් වන්නේ ඉන්න තැනකින් අපේ මනස තියෙන තැනට වඩා වෙනස් තැනකට පත් කරගන්න අවශ්‍ය මූලික අධියර. ඒක ටිකක් කෙනෙකුට ආයාස කරයි. ඒක ටිකක් කෙනෙකුට බොහොම අපහසුයි. ඒ නිසා මේ අපහසු මට්ටම ඉක්මවා යන්න පුළුවන් නම් කෙනෙකුට, ඒ කියන්නේ මේ මට්ටමින් ගලවගත්ත කෙනෙකුට හිත ටිකක් සත්පුද්ගල සංඥාවෙන් බැහැරට ගන්න පුළුවන් වුණ කෙනෙකුට එතනින් එහාට කායානුපස්සනාව ඊටාම සැපසහගත දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කායානුපස්සනාවට කියනවා සාත සහගත කායානුපස්සනාව කියලා. ඒ කියන්නේ සැපසහගත කායානුපස්සනාවක් කියලා. අද අපි කය කෙරෙහි හිත පවත්වන්නේ ඊටාම අපහසුයෙන්, ඊටාම රළු මට්ටමින් බොහොම අමාරුවෙන් තමයි හිත පවත්වන්නේ. නමුත් මේ සත්පුද්ගල සංඥාව ටිකක් යටපත් කරගන්න පුළුවන් මට්ටමට අපේ මානසිකාරයේ පැවැත්වුවොත් අන්න ඒ මට්ටමේ ඉඳලා අපිට මේ සතිපට්ඨානය සාත සහගත වෙනවා, නැතිනම් සැප සහගත වෙනවා. මොකද අර දරත සහිත රළු මට්ටම ඒ තුල අපිට යටපත් කරන්නට, දුරු කරන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා මේ පූර්ව භාග ප්‍රතිපදාව කොයිතැන දක්වා වැඩි යුතුයිද කියලා අපෙන් අහුවොත් අපිට කතා කරන්නට තියෙන්නේ
මෙන්න මේ මිශ්‍රක භාගීය ප්‍රතිපදාව දක්වා එහෙමත් නැතිනම් මේ ලෝකෝත්තර භූමිය උත්පාදනය කර ගැනීම දක්වා දියුණු කරන්නට ඕනේ. එතකොට මේ දියුණු කර ගැනීමෙහි අධීර ලෙස අපි ඉන්න තැන ඉඳලා අපිට මේක ආරම්භ කරන්නට වෙනවා. ඉන්න තැන ඉඳලා පටන් ගන්නකොට ඒ දේ මොන තැනටද යන්නේ කියන එක තීරණය වෙන්නේ අපේ මූලික ඉලක්කය මත. එහෙමත් නැතිනම් අවසාන ප්‍රතිඵලය මත. අපි ගොඩක් වෙලාවට අවසාන ප්‍රතිඵලය පිළිබඳව තීරණයක් නොමැතිකම නිසා අපේ භාවනා මාර්ගය තුළ සමහර විටක අපි ටිකක් දුර්වල වෙනවා. එහෙමත් නැතිනම් අපේ ප්‍රතිපදාව තුළ අපි ටිකක් ලැසි වෙනවා. ඒක සම්පූර්ණ කරගන්නට නොහැකිව. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් සමත කර්මස්ථානයකින් අපි දිගටම සමත කර්මස්ථානයක් පුරුදු කරත් අපිට පුළුවන්කම තියෙනවා ඒ කර්මස්ථානයන්ගෙන් චතුත්ථ ධානය උපදවන්නට අවසාන වශයෙන්. එතකොට මේ රූපාවචර ධානයක් උපදවන්නට පුළුවන් කර්මස්ථානයක් අපිට වඩන්න පුළුවන්. රූපාවචර ධානයක් වඩන්නට පුළුවන් කර්මස්ථානයක් තුළ අපිට පුළුවන් උපරිම මට්ටම තමයි චතුත්ථ ධානය උපදවා ගැනීම කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ භාවනාවේ අවසාන ප්‍රතිඵලය චතුත්ථ ධානය උපදවා ගැනීම. ප්‍රථම ධානයේහි තියෙන ලක්ෂණ පිළිබඳව අපි කතා කරන්නට ගියොත් විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති කියනකොට ඒ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව. එතකොට අකුසලයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියනකොට ඒ ප්‍රථම ධානයේ කාමයන්ගෙන් සහ ඒ රළු මට්ටමේ තියෙන අකුසල ධර්මයන්ගෙන් වෙන්ව තමයි විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංගයන්ගෙන් යුක්ත ප්‍රථම ධානයේ උපදෝගෙන වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. චතුත්ථ ධානයේහි ලක්ෂණ ටික පසකින් තබලා සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිතව ජීවත් වෙන නැතිනම් අපි එදිනදා අපේ ජීවිතය පිළිබඳව අපිටම තීරණය කරගන්න පුළුවන්කම තියෙනවානේ. අපේ ජීවිත පැවැත්ම තුළ මෙන්න මේ වගේ මට්ටමකින් අපිට මේ සමතය මේ මට්ටමට ආසේවනය කරලා ඊට පස්සේ ඒ ඔස්සේ විපස්සනාවට පැමිණිලා නිවන් දකින්න තැනකට යන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපිම විනිශ්චයකට පත් කරගත යුතු වෙනවා. කාය විවේකය සපයාගත හැකි කෙනෙක් නම් ඔහුට ඒ විවේකය නිකම්ම ලැබිලා තියෙනවා නම් අකුසල නිස්ෘත සංකල්පනා ඇතිවන වටපිටාව මගහැරලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ කාය විවේකය ඇති කෙනාට ඒ චිත්ත විවේකය ඒ තැන දක්වා භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රායෝගිකව කළ හැකි දෙයක්. නමුත් කාය විවේකය සපයාගත නොහැකි කෙනෙකුට ඒ කියන්නේ එදිනෙදා කටයුතු සිද්ධ කරගෙන වෘත්තීන් වල නියැලෙමින් නොඑක් විදිහට තමන්ගේ ජීවිතය තුළ ඒ එදිනෙදා කටයුතු සිද්ධ කරගන්න උත්සාහවත් වෙන කෙනෙකුට ඒ කෙනාට ප්‍රතිපදාව විදිහට එයා හුදෙක්ම සමත නිස්ෘතව පමණක්ම මේ ටික පුරලා ඊළඟ ටික කරනවා නැතිනම් මේ ධ්‍යාන මට්ටමටපත් වෙලා මම එතනින් විපස්සනාවට නැඹුරු වෙනවා කියන තැනක හිටියොත් ඒ කෙනාට තමන්ගේ ජීවිතය ඇතුළත ඒ දේ කර ගැනීමට ඊටාම අපහසු වෙනවා. විශේෂයෙන් උපචාර සමාධි මට්ටමක් අපි උපදවනකොට ඒ සමාධිය රැක ගැනීම ඊටාමත් අපහසුයි. ඒ මට්ටම බොහොම ස්ථාවරත්වයකටපත් වෙනකම්. එතකොට හරියට සක්විති දරු ගැබක් රකින්න මවක් වගේ උපදුණු නිමිත්ත අපි රකින්න කියලානේ කියන්නේ. එතකොට අන්න ඒ වගේ මට්ටමකට අපි යනකොට අපේ සමතේ නැතිනම් සමාධි නිමිත්ත අපිට රැක ගැනීම සඳහා කාය විවේකය අපිට කාය විවේකය කියන එකෙන් අදහස් කරන්නේ පරිබාහිරව අපි ලබා ගන්න විවේකය. අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මේ වචන ටිකෙන් අපි අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න ඒ කාය විවේකයේ සපයා ගන්නට සුදුසු ස්ථානයක් කියන එක. අන්න ඒ ටිකෙන් නැතුව අපි අර තැනට යන්නට උත්සාහවත් වෙනවා නම් අපි හැම වෙලාවකදීම ඒ සඳහා උත්සාහවත් වෙනවා, සමාධිය උපදවනවා, සමාධියට ආසන්න වෙනවා.
ආපහු අපි එදිනදා කටයුතු ටික කරලා එනකොට අර ඉපදුණු සමාධිය බොහොම වේගෙන් ආපහු පරිහානියටපත් වෙනවා. ඒ හින්දා අපිට ආපහු ඒක උපදවන්න වෙනවා. ආපහු උපදවගෙන ආපහු අපි එතෙන්ට හිත තියලා ආපහු කරගෙන ඒ ටික ඒ මට්ටමටපත් වෙනකොටම ආයෙ වැඩ කටයුතු කරන්න ගත්ත ගමන්ම ආපහු ඒක පරිහානියටපත් වෙනවා. ඒක ප්‍රායෝගිකව අර කාය විවේකයේ සපයා ගන්නට බැරි කෙනෙකුට ඒක අපහසුයි කියලා කිව්වේ ඒක නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ ශාසනයේ මේ ධර්මය භික්ෂුන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් එක සමානව ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ ප්‍රතිඵල ලබාගත් අයත් බොහෝ ඉන්නවා. ඒ වගේම සාමණේරයනුත් සාමණේරීන්ටත් මේ ශාසනයේ පුළුවන්කම තියෙනවා. ඒ වගේම සික්ඛමානාවන්ටත් මේ ශාසනයේ පුළුවන්කම ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එහෙම ප්‍රතිඵල ලැබපු අය බොහෝ ඉන්නවා. ඒ වගේම බ්‍රහ්මචාරී උපාසකයන්ට බ්‍රහ්මචාරී උපාසිකාවන්ටත් මේකේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එහෙම ලැබපු අය බොහෝ ඉන්නවා. ඒ වගේම කාමභෝගී උපාසකයන්ටත් කාමභෝගී උපාසිකාවන්ටත් මේ ශාස්ත්‍රයේ ප්‍රතිඵලය ලබන්නට පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එහෙම ප්‍රතිඵල ලැබපු අය බොහෝ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේම අපට දේශනා කරනවා. එතකොට එහෙනම් මේ ශාසනය මේ කාටත් පොදුව වඩන්නට පුළුවන්, පොදුවේ දියුණු කරන්නට පුළුවන් ප්‍රතිපදාවක් සහිත දෙයක්. අන්න ඒ නිසා තමයි ඒ සමතය මූලික කරගෙන අර මට්ටමින් චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගාගෙන විපස්සනාව කෙරෙහි නැඹුරු වෙලා පහසුවෙන් ඒ ගමන යන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා කාය විවේකයේ තියෙන කෙනෙකුට. නමුත් ඒ කාය විවේකය තරමක් අඩු වෙන කෙනෙකුට එයාට තෝරගන්නට වෙනවා අර මට්ටමින් චිත්ත විවේකයේ ලබාගෙනම ඊට පස්සේ විපස්සනාව පැත්තට නැඹුරු වෙන මාර්ගය නැතුව එයාට මේ දර්ශනය මූලික කරගෙන එහෙමත් නැතිනම් විපස්සනාව මූලික කරගෙන ගිහිල්ලා ඒ ශාසන ප්‍රතිඵලයන් ලබා ගන්න සාමාන්‍ය ඵලයන් ලබා ගන්න තැනට උත්සාහවත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන වටපිටාව පිළිබඳව තීරණය කරගෙන අපි යන්න තියෙන ක්‍රමවේදය අපි ආයුතු මාර්ගය පිළිබඳව අපි විනිශ්චය කළ යුතුයි කියන එක මූලික ලෙසම සිහිපත් කරන්නට යෙදුනේ ඒ නිසා. එතකොට අන්න ඒ විදිහට අපි තීරණය කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ ඉලක්කයට අනුව අපේ ප්‍රතිපදාව සකස් කරගන්න. අපේ ඉලක්කය බවට පත් වෙන්නේ අපි කාගෙත් නිවන් දැකීම සඳහා යන කෙනෙකුගේ ඉලක්කය මූලික ලෙසම නිර්වාණය. එතකොට මේ නිර්වාණය ඉලක්කගත කරගෙන යන කෙනෙකුට මූලිකවම දැනගන්නට ඕනේ අනුමාන වශයෙන් හෝ නුවණක් තියෙන්නට ඕනේ නිවන කියන්නේ මොකක්ද කියන එක ගැන. දැන් සමහර විට කෙනෙක් හිතන්නට පුළුවන් එදා කාලේ හිටපු ඔක්කොමත් එතකොට මේ නිවන කියන දේ දැනගෙන දාවේ කියලා. නෑ හැමෝම නිවීම කියන දේ හෙව්වා. නිවීම කියන දේ කුමක්ද කියලා දන්නේ නැතුව හිටපු අයට නිවීම කියන්නේ කුමක්ද කියන එක ගැන ඒකට අවශ්‍ය මාර්ගයත් සමග බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කෙනෙක් ඒක දැනගෙන ඒ මොහොතේම අවබෝධ කරගත්තා. තවත් කෙනෙක් ඒක දැනගෙන විවේකයේ සපයාගෙන වඩලා ඒ නිර්වාණයට නැතිනම් ඉලක්කයටපත් උනා නැතිනම් කෘතඥානෙ උපදවගත්තා. ඒක අද ඉන්න පුද්ගල භාවයන් දිහා බලනකොට නැතිනම් චරිතයන් දිහා බලනකොට අපිට ඤෙය්‍ය පුද්ගලයන්ගේ කාලයක් බොහෝ කොට තියෙන්නේ. ඒකට ඤෙය්‍ය පුද්ගලයන්ගේ කාලය තුළදී උන්ට මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට සිද්ධ වෙනවා. එහෙමත් නැතිනම් ධර්මයේ පුරුදු පුහුණු කරන්නට වෙනවා. කාලයක් තිස්සේ මේක භාවිත කරන්නට සිද්ධ වෙනවා. මොකද උද්ඝටිතඥ පුද්ගලයෙක් නෙමෙයි ඒ ධර්මය සූ පමණින්ම ධාරණය කරගෙන අවබෝධ කරගන්නට තරම් ඉන්ද්‍රිය පරිපාකයට ගියපු පුද්ගලයෙක් නෙමෙයි. එතකොට අපිට එහෙනම් සිද්ධ වෙනවා මේ ධර්මයේ ටිකක් පුරුදු කරලා මේ ධර්මයේ ටිකක් අපිට දියුණු කරලා ඒ ප්‍රතිපදාව උපදව ගන්නට සිද්ධ වෙනවා. ඒ හින්දා තමයි අපිට ඒ ඉලක්කය පිළිබඳව වුණත් නැවත නැවත ඇසිය යුතු වෙන්නේ, නැවත නැවත කරුණු පැහැදිලි කරගත යුතු වෙන්නේ අන්න ඒ හේතුව නිසා. නිසා අපි මේ ධර්ම මාර්ගය තුළ අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය පිළිබඳව
ඉලක්කය පිළිබඳව අපිට පැහැදිලි වන තරමට අපිට ඒ සඳහා මාර්ගය භාවිත කිරීම මාර්ගය යොදා ගැනීම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍යයි කියලා හිතුන සූත්‍රයක් අද දවසේදී මම හිතුවා සිහිපත් කළොත් හොඳයි කියලා. මේ සූත්‍රය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මහා කොට්ඨිත සූත්‍රය. එතකොට මේ කොට්ඨිත සූත්‍රයේදී කොට්ඨිත හාමුදුරුව සරියුත්තරුන් වහන්සේ ළඟට එළඹිලා කොට්ඨිත තෙරුන් වහන්සේ සහ සරියුත්තරුන් වහන්සේ කියලා කියන්නේ මේ ත්‍රිපිටකයේ පුරාවට බොහෝ සූත්‍රවලදී එහෙමත් නැතිනම් අපිට කීප අවස්ථාවකදීම අපිට දකින්න පුළුවන් ඊටමත් ගැඹුරු දහම් කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් සාකච්ඡාවට භාජනය කළ මහෝත්තමයන්න් වහන්සේලා දෙනමක්. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළදීත් මේ කොට්ඨිත තෙරුන් වහන්සේ සරියුත්තරුන් වහන්සේ ළඟට වැඩම කරලා බොහොම සිහි කළ යුතු සතුටු විය යුතු කතාවන් සිද්ධ කරලා එකත් පස්සේ ඉඳගෙන සරියුත්තරුන් වහන්සේගෙන් අහනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති. ඒ කියන්නේ අවත්නි සාරිපුත්‍රයන් වහන්සේ මේ ස්පර්ශ ආයතන 6න් නිර්වශේෂ නිරෝධයක් කෙනෙක් කළොත් විරාගයකටපත් වුනොත් එතකොට අත්තඤ්ඤං කිංචීති. එතකොට මේ ඒකෙන් ඉතුරු වුණු තව මොනවා හරි දෙයක් තියනවද? යම් කිසි කෙනෙක් සලායතනයන් නිරුද්ධ කළොත් මේ ස්පර්ශ ආයතන 6 නැති කරලා දැම්මොත් නිරුද්ධ කළොත් එහෙම ඒ ස්පර්ශ ආයතනයෙන් නිරෝධයෙන් පස්සේ තවත් මොනවා හරි ටිකක් ඉතුරු වෙනවද? මා හේවං ආවසෝ. අවත්නි ඒක එහෙම කියන්න එපා. එහෙම මේ ප්‍රකාශනයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නත්තඤ්ඤං කිංචීති. ඊට පස්සේ ආපහු නැවත අහනවා අවත්නි මේ ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධයෙන් අනාගතයට එහෙමත් නැතිනම් මත්තට නත්තඤ්ඤං කිංචීති මේ කිසිවක් නැද්ද? එතකොට අනාගතයට ස්පර්ශ ආයතන 6 සලආයතන නිරෝධයෙන් යම් කිසි විදිහකින් ආයතන නිරෝධයකට ලක් කළොත් එහෙම ආයතන නිරෝධයකට ලක් කළාට පස්සේ ඉතිරි වෙන කිසිවක්ම මොනවා හරි දෙයක් ඉතිරි වෙලා තියෙනවද? ඊට පස්සේ ඒ ආයතන නිරෝධය කරපු කෙනෙකුට අනාගතයේ පිණිස හෝ යම් කිසි දෙයක් ඉතිරි වෙලා නැද්ද එහෙනම් කියලා නැවත ප්‍රශ්නයක් අහනවා. එතකොට කියනවා මා හේවංආවසෝ එවත්නි එහෙම කියන්නට එපා කියලා. ඊට පස්සේ නැවත අහනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තිච නත්ති චඤ්ඤං කිංචීති. එහෙනම් මේ ස්පර්ශ ආයතන 6 යම් කිසි කෙනෙක් ශේෂයක්වත් නැතුව ඒකේ විරාගයටපත් කළොත් නිරෝධයටපත් කළොත් එහෙම ඒක එහෙනම් මේ ඇත්තේත් ඇත්තේ හෝ නැත්තේ හෝ වේද? නැතිනම් ඒක තියනවා හෝ නැහැ හෝ වෙනවද කියලා නැවත අහනවා. ඊට පස්සේ මා හේවං ආවසෝ එවත් එහෙම කියන්නට එපා කියලා කියනවා. ඊට පස්සේ චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නේවත්ති නෝ නත්තඤ්ඤං කිංචීති. ඊට පස්සේ එහෙනම් මේ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළාට පස්සේ මොකුත් මේ නේවත්ති මොකුත් නැහැ සහ නෝ නත්තඤ්ඤං නැත්තේත් නොවන්නේද? එහෙම නැත්නම් මොකුත් මේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන කාරණාවක් වෙනවද කියලා අහනවා. ඊට පස්සේ මා හේවං ආවසෝ එවත්නි එහෙම කියන්නට එපා කියලා කියනවා. ඊට පස්සේ දැන් මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් නේ. දැන් ස්පර්ශ ආයතන 6 නිරෝධයේ සලආයතන නිරෝධයකටපත් වුනහම අහන ප්‍රශ්නේ තමයි මොනවත් දෙයක් දකින්න පුළුවන්. දින් මැත්තේ මොනවත් තියනවද? ආයතන 6 නිරුද්ධ කළාට පස්සේ තව මොනවා හරි තියනවද? ඊට පස්සේ මේ ඒක අහන්න එපා. එහෙම කියන්න එපා කියනවා. ඊට පස්සේ නැවත අහනවා එහෙනම්
ස්පර්ශ ආයතන ඒ නිරුද්ධ කළාට පස්සේ මත්තේ එහෙනම් අනාගතේ මොනවා හරි දෙයක් එහෙනම් නැද්ද තියෙන දෙයක්. ඊට පස්සේ කියනවා එහෙම අහන්න එපා කියලා. ඒකත් නොයුතුයි කියලා කියනවා. ඊට පස්සේ එහෙමනම් ඇත්තෙත් නැහැ මේ තියෙනවා සහ නැහැ කියන දෙකම එනවාද? ඊට පස්සේ ඒත් කියනවා ඒක නොඇසිය යුතුයි කියලා. ඊට පස්සේ එහෙනම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද? ඊට පස්සේ කියනවා එසේද නොවිමසිය යුතුයි නැතිනම් නොකිය යුතුයි කියලා. ඊට පස්සේ දැන් නැවත කොට්ටිත තෙරුන් වහන්සේ අහනවා එවත්නි මේ ස්පර්ශ ආයතන හයෙන් නිරුද්ධ කළාට පස්සේ මොනවා හරි තියනවද කියලා අහුවාම ඒකටත් මොකුත් එහෙම කියන්න එපා කියලා කියනවා. එසේ නොකියවයි කියලා කියනවා. ඊට පස්සේ නම් මොකුත් නැද්ද කියලා මත්තේ අහුවාම ඒකටත් කියනවා එසේ නොකියවයි කියලා කියනවා. ඊට පස්සේ එහෙනම් ඇත සහ නැහැ කියන දෙකෙමද කියලා අහනකොට එහෙම කියන්නත් එපා කියලා කියනවා. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද කියලා අහනකොට එහෙම කියන්න එපා කියලා කියනවා. කතම්පනාවසෝ ඉමස්ස භාසිතස්ස අත්ථෝ දත්තබ්බෝති. එහෙනම් කොහොමද එවත්නි අපි මේකේ මේ අර්ථය නැතිනම් මේකේ තේරුම දැනගන්නේ කොහොමද කියලා සරියුත්තරුන් වහන්සේගෙන් මේ කොට්ටිත තෙරුන් වහන්සේ විමසනවා. මේ වෙලාවේදී මේ සරියුත්තරුන් වහන්සේ දේශනා කරනවා චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති ඉති වදං අප්පඤ්ඤං පපංචේති. එතකොට මේ යම් කිසි කෙනෙක් ස්පර්ශ ආයතන හයම මේ ශේෂයක්වත් නැතුව විරාගයට නිරෝධයටපත් වුනොත් අත්තඤ්ඤං කිංචීති ඉදං ඉති වදං මොකක්වත් තියනවද කියලා මේ ඇහුවොත් එහෙම අප්පපංචම් පපංචේති ප්‍රපංච නොකල යුතු තැනක් පපංචේති ප්‍රපංච කරනවා. ඒ වගේම ස්පර්ශ ආයතන 6 නිරුද්ධ කළොත් එහෙම මොකක්වත් නැද්ද කියලා අහනකොට පවතින ඊට පස්සේ අනාගතයට හෝ ඊට පස්සේ පවතින යමක් නැද්ද කියලා අහනකොට එතකොට කියනවා ඒද අප්පපංචම් පපංචේති ප්‍රපංච නොකළ යුතු දෙයක් ප්‍රපංච කරනවා. ඊට පස්සේ අත්තිච නත්තිචඤ්ඤං කිංචීති කියලා මේ එහෙම නැත්තම් තියනවා හෝ නැහැ හෝ කියන මේ දෙකමද කියලා අහුවත් ඒත් අප්පපංචම් පපංචේති ප්‍රපංච නොකළ යුතු දෙයක් ප්‍රපංච කරනවා. ඊට පස්සේ මේ නේවත්ති නෝ නත්තඤ්ඤං ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියනවා නම් ඒකද අප්පපංචම් පපංචේති අප්‍රපංච වූ දෙයක් ප්‍රපංච කිරීමකුයි තියෙන්නේ. යාවතා අවසෝ චන්නම් පස්සායතනානං ගති තාවතා පපංචස්ස ගති. එවත්නි යම්තාක් මේ ස්පර්ශ ආයතන හයේ ගතියක් තියෙනවා නම් තාවතා පපංචස්ස ගති ඒතාක් ප්‍රපංචයාගේ ගතිය තියෙනවා. යාවතා පපංචස්ස ගති යම්තාක් ප්‍රපංචයාගේ ගතිය තියෙනවා නම් තාවතා චන්නම් පස්සායතනානං ගති ඒතාක් ස්පර්ශායතන හයේ ගතිය තියෙනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධා ස්පර්ශායතන පහේ නිරෝධයක් ස්පර්ශායතන හයේ නිරෝධයක් තියෙනවා නම් ඒ හැමතැනකම පපංච නිරෝධයක් තියෙනවා ප්‍රපංච ධර්මයන්ගේ නිරෝධයක් තියෙනවා. පපංච නිරෝධා පපංච වූපසමෝති. එතකොට ප්‍රපංච නිරෝධය කියලා කියන්නේ නැතිනම් ප්‍රපංච නිරෝධයෙන් ප්‍රපංච වූපසමනය කරනවා. ප්‍රපංච කියලා කියන්නේ තෘෂ්ණා මාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගන්න දේවල් වලට කියනවා අපි ප්‍රපංච කියලා. තෘෂ්ණා මාන දිට්ඨි කියන මේ තුනට. එතකොට දැන් මේ සලායතන නිරෝධය පිළිබඳව ඇති වුණු ප්‍රශ්නයක්. විශේෂයෙන් මේ සූත්‍රය මම කතා කරන්නට අවශ්‍යයි කියලා හිතුවෙත් කතා කළොත් හොඳයි කියලා හිතුවෙත් ගොඩක් වෙලාවට අපි නිවන පිළිබඳව කතා කළත් ඒ තුල අපි අනවශ්‍ය මට්ටමින් ප්‍රපංචයන් උපදවන්නට නැතිනම් ඒ තුල පවා අපි අපේ දැන් තියෙන මනෝභාවය තුල ඉඳලා ඒ මට්ටම තීරණය කරන්නට පෙළඹෙනවා. ඒ නිසා ඒ මට්ටම තීරණය කරන්නට පෙළඹිලා අපි සලායතන නිරෝධය පිළිබඳව කතා කළත් සලායතන නිරෝධය පිළිබඳව කතා කරන අපි එහෙනම් රහතන් වහන්සේට ඇහැ තියනවද නැද්ද? රූප තියනවද නැද්ද? අපි වගේ දැනගන්නවද නැද්ද? මනස තියනවද නැද්ද? මේ ආදි වශයෙන් නොඑක් ප්‍රපංචයන් සිද්ධ කරනවා. අර
ප්‍රපංච නොකළ යුතු තැන ප්‍රපංච කිරීම කියන දේ අපි සිද්ධ කරනවා. එතකොට ආයතන නිරෝධයෙන් පස්සේ ආයතන ටික නැති වුණාට පස්සේ එහෙනම් එතනින් පස්සේ යමක් තියනවද කියන එක නොයුතු දෙයක්. ඒක නොඇසිය යුතු දෙයක්. ඒක එසේ නොකළ යුතු, එසේ කතා නොකළ යුතු දෙයක්. එහෙනම් මොකුත් නැද්ද කියලා අහන එකත් ඒක නොයුතු දෙයක්. සලායතන නිරෝධය කළාට පස්සේ එහෙනම් ඔය කියන ඇහැ තියනවද රහතන් වහන්සේට කියලා අහන එක ඒක නොයුතු දෙයක්. ඒ වගේම සලායතන නිරෝධය කළා කිව්වම රහතන් වහන්සේට එතනින්මත් එහෙ මොකුත්ම නැහැ කියලා කියවහම ඒක නොයුතු දෙයක්. ඒ නිසා අපිට මේ අන්ත දෙකෙන්ම මිදිලා එහෙමත් නැතිනම් මේ ඇත සහ නැත කියන මේ දෙක පිහිටා සිටින්නෙම එහෙම නැතිනම් තියනවා හෝ නැහැ හෝ ඇත නැත කියන දෙක ඇතුළත ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන දෙක සමගත් අපිට තියෙන දේ තමයි ප්‍රපංචයාගේ පැවැත්ම කියන එක. ප්‍රපංචයාගේ පැවැත්ම කියලා කියන්නේ තෘෂ්ණා මාන දික්ටි කියන මේ ප්‍රපංච ධර්මයේ පැවැත්ම. තෘෂ්ණාවක් යම් කිසි විදිහකින් බැසගත්තොත් ඒ වගේම දික්ටියක් මානයක් බැසගත්තොත් ඒක බැසගෙන පවතින්නේ මේ ස්පර්ශ ආයතන 6 අනුව ගියපු අත්දැකීම මත. ඒ හින්දා අපි සලායතන නිරෝධය පිළිබඳව අද තීරණය කරන්නට පෙළඹෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 තියෙන අත්දැකීමෙන්. අපි රූපය පිළිබඳව දැන් හිතලා දැනගන්න මට්ටමේ ඉඳලා අපි කල්පනා කරනවා එහෙනම් අපි ওই දැනගන්න මට්ටමින් රහතන් වහන්සේට රූප පේන්නේ නැද්ද කියලා. ඒ වගේම අපිට ඒ මට්ටමින් ඉඳලා අපි කියනවා රහතන් වහන්සේට ඒ වගේ මට්ටමේ රූප නැහැ කියලා. එතකොට මෙන්න මේ හැම මට්ටමකම අපිට ප්‍රපංච නොකළ යුතු තැන ප්‍රපංච ඇති කර ගැනීමක් තියෙනවා. තෘෂ්ණාමාන දික්ටි වශයෙන් අපි ඒ දේ ග්‍රහණය කර ගැනීමක අපි ජීවත් වෙනවා. ඒකට හේතුව තමයි අපි සලායතන නිරෝධය කියන එක පිළිබඳව අපි තේරුම් අරගෙන නැතිකම. නැතිනම් සලායතන නිරෝධය කියන එක පිළිබඳව අපි අවබෝධ කොටගෙන නැතිකම. සලායතන නිරෝධය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 නිරෝධයට. ඒ ස්පර්ශ ආයතනයක් කියලා කියන්නේ යම්කිසි අරමුණක්, ඒ කියන්නේ යම්කිසි දෙකක ස්පර්ශ වීමක් අපි ස්පර්ශයයි කියලා කියනවා. ඒ ස්පර්ශ වීම එන්නේ යම් ద్వාරයක් හරහා නම් අපි ඒ ద్వාරයට පොදුවේ නම් කරනවා ස්පර්ශ ආයතනයක් කියලා. එතකොට ඒක චක්කු සම්පස්සායතන, සෝත සම්පස්සායතන, ගහන සම්පස්සායතන, જીවහා සම්පස්සායතන, කාය සම්පස්සායතන, මනෝ සම්පස්සායතනයි කියලා මේ ආයතන භාවයෙන් නම් කරනවා ඒ ස්පර්ශයේ පටන් සිද්ධවන සමස්ත සිදුවීම, සමස්ත කෘත්‍ය. එතකොට ආයතනයක් කියන්නේ යම් වැඩ කටයුතු රාශියක් නැතිනම් ක්‍රියාකාරකම් රාශියක් සිද්ධ වෙන තැනක්. එතකොට ඒක දර්ශන කෘත්‍ය පැත්තෙන් සිද්ධ වෙනකොට ස්පර්ශයෙන් ආරම්භ වෙලා දර්ශන කෘත්‍ය ආදී විඥාන ලක්ෂණේ ළඟට එනකන් ඒ සිදුවන සිදුවීම පිළිබඳව අපි කතා කරනවා චක්කු සම්පස්සායතනය කියලා. එතකොට චක්කු සම්පස්සායතනය නිරුද්ධ නම්, සෝත සම්පස්සායතනේ නිරුද්ධ නම්, ගාන જીවහා කාය සම්පස්සායතනේ නිරුද්ධ නම් කියන එකෙන් අදහස් කරන්නේ ඒ ධර්මයන්ගේ Nirodhaය සාක්ෂාත් කිරීම කියන ප්‍රඥාවක් එහෙමත් නැතිනම් මනවින් දැනගෙන මනවින් මිදීමක් පිළිබඳවයි කතා කරන්නේ. එතකොට ඒ ධර්මයෝ ලෝකේ ඇති හැටියට ගන්න සංකල්පය අපිට ස්පර්ශ ආයතන 6 සමුදය කියලා ගන්න පුළුවන්කම තියෙනවා. ඇස ඇසුරු වෙනවා, රූපය ඇසුරු වෙනවා, චක්කු විඥානය ඇසුරු වෙනවා. මේ ධර්මයන් අපිට ස්පර්ශ ආයතන 6 අත්දැකීම් සහිත ස්වභාවයක්. එතකොට ලෝකයේ හට ගැනීම. ප්‍රපංචය තියෙන්නේ ඒ තාක් තමයි. තෘෂ්ණා මාන දිට්ඨි කියන මේ ධර්මය පවතින්නේ අපි තණ්හා කරන්නේ මොකටද? අපි තණ්හා කරන්නේ අපිට පවතිනවා කියලා හම්බ වුණ දෙයකට, පවතිනවා කියලා තියෙන දෙයකට අපි ඇසුරු කරන දෙයකට තමයි අපි තෘෂ්ණාව පැසගන්නේ, තෘෂ්ණාව වශයෙන් ඇසුරු කරන්නේ. ඒ වගේම අපිට මානයක් පිහිටා සිටින්නේ, මානය කියන දෙයින් අදහස් කරන්නේ අපිට පුද්ගල බව පිළිබඳව ඇති කරගත්ත අපේ මැනීම කියන දේ. එතකොට ඒ මානය ප්‍රධාන ලෙසම
අපි අර වෙමි කියන හැඟීමත් එක්ක ඇති වෙන දේ. එතකොට මේ වෙමි කියන හැඟීමත් එක්ක ඇති වෙන දේ පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද කියලා බැලුවොත් අපිට පේනවා මේ ස්පර්ශ ආයතන ටික ඇසුරු කරගෙන තමයි ඒක නිර්මාණය වෙන්නේ. එතකොට දෘෂ්ටිය පවත්වන්නට පුළුවන්කම තියෙන අපිට දෘෂ්ටීන් පවතින්නේ ස්පර්ශ ආයතන හයේ පැවැත්මත් එක්ක. ඒ නිසා තමයි කිව්වේ දැන් යාවතාවසෝ චන්නම් පස්සායතනානං ගති තාවතා පపంచස්ස ගති යම්තාක් මේ ස්පර්ශ ආයතන ටිකේ ගතිය තියෙනවා නම් තාවතා පపంచස්ස ගති ඒතාක් මේ ප්‍රපංචයාගේ ගතිය තියෙනවා කියලා කිව්වේ අන්නේ හේතු නිසා. එතකොට ස්පර්ශ ආයතනයේ ගතිය තියෙන තාක් ප්‍රපංචයාගේ ගතිය. ඒ ප්‍රපංචයාගේ ගතිය යම්තාක්ද ඒතාක් තමයි ස්පර්ශ ආයතන හයේ ගතිය. මේ දෙකේ කියන්නේ එකට අන්‍යෝන්‍ය වශයෙන් සම්මිශ්‍රව ගියපු මට්ටමකයි තියෙන්නේ ප්‍රපංචයාගේ ගතිය සහ ස්පර්ශ ආයතනයන්ගේ ගතිය කියන එක. ඇයි අපිට ඒ ධර්මයන්ගේ Nirodhaය නොපෙනෙන කම නිසා, Nirodhaය නොදකින්න කම නිසා ඒ ධර්ම දෙකේම ඇති බවට ගත්ත ලක්ෂණයක නැතිනම් පවතින පැවැත්මක් තියනවා කියලා ගත්ත තැනක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපිට ස්පර්ශ ආයතනයක් හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළ අපිට වෙනම පවතින දෙයක් විදිහට හම්බ වෙනවා. අපේ විඥානය ඇසුරු කරනවා. එක්කෝ දකපු දර්ශනයේ පැත්තෙන් හෝ එක්කෝ අහපු ශබ්දයේ පැත්තෙන් හෝ නැතිනම් විඳපු දෙයක් පිළිබඳව හෝ නැතිනම් දැනගත්ත දෙයක් පිළිබඳව අපි විඥානයේ ස්ථිතියක්ව පවතිනවා. ඒ ස්ථිතියක්ව පවතින දේ අනික් ආයතන පහේම අත්දැකීමක් එක්ක තමයි එක ආයතනයකට අපි යොමු වෙලා තියෙන්නේ. අර අපි කියවනේ චප්පානක සූත්‍රයේදී එක සතෙක් බලවත් වුණොත් මොකද වෙන්නේ? අනිත් සත්තු 5 දෙනාමත් ඇදගෙන ඒ දිශාවට යනවා කියලා. අන්න ඒ වගේ අර මනසේ ස්වභාවය තමයි අපි දුර්වල වුණාම එක ආයතනයකට තමයි අපි බැසගන්නේ. කියන්නේ ඒ ආයතනයේ පැත්තට මනස යොමු වෙනකොට ඒක ශක්තිමත් වෙනකොට අනිත් ඔක්කොම ටිකේ අත්දැකීම සහිතව තමයි එතනට බැසගන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ පේනකොට ශබ්ද අහන්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ස්පර්ශ විඳින්න පුළුවන්, අරමුණු දැනගන්න පුළුවන් පුද්ගලයා තමයි මේ රූපය දකින්නේ කියන තැනින් තමයි රූපේ දකින පුද්ගල බව නියෝජනය වෙලා තියෙන්නේ. ඒකට මේ නියෝජනය අපිට පවතින්නේ කොයි තාක්ද කියලා බැලුවොත් ස්පර්ශ ආයතන හයේ පැවැත්ම තියෙන තාක් ඔය මානය එහෙම නැතිනම් ඔය වෙමි කියන හැඟීම පවතිනවම තමයි. ස්පර්ශ ආයතන ටිකෙන් යුක්ත පුද්ගලයෙක් වෙමි කියන හැඟීම මමත්වයේ කියන දේ පවතිනවම. ඒ වගේම ඒතාක් ප්‍රපංචය පවතිනවා. ඒ කියන්නේ ප්‍රපංචය කියලා කිව්වේ අපිට එතන තියෙන තෘෂ්ණාව කියන දේ ඒතාක් පවතිනවා. ඒ වගේම දෘෂ්ටිය ඒතාක් පවතිනවා. මේ වෙමි කියන හැඟීම යම් තාක්ද ඒතාක් ස්පර්ශ ආයතන හය තියෙනවා. ස්පර්ශ ආයතන හය තියෙන තාක්ම ඒ කෙරෙහි බැස ගන්න තෘෂ්ණාව තියෙනවා. ඒ කෙරෙහි පවත්නා දෘෂ්ටිය තියෙනවා. එතකොට ස්පර්ශ ආයතන හය තියෙනවා නම් ප්‍රපංචය නිකම්ම තිබිලා ප්‍රපංචයේ තියෙනවා නම් ස්පර්ශ ආයතන 6 නිකම්ම තිබිලා. මේ විදිහට අපිට මේ ප්‍රපංච සහ ස්පර්ශ ආයතන ටික කියන මේ ධර්මයන්ගේ පැවැත්ම අපිට ලෝකේ ඇසුරු කරන්නට අමුතුවෙන් අපිට කරන්න කියලා දෙයක් ඇත්තේ නෑ. මේ ජීවත් වෙන මට්ටම තුල නිකම්ම පැවතිලා තියෙනවා. දැන් අපි නිෂ්ප්‍රපංච වේ යුතු තැනක්. එහෙම නැතිනම් ප්‍රපංච නොකල යුතු තැනක්කුත් අපි තීරණය කරන්නේ අපි ඇති කරගත්ත ප්‍රපංච ධර්මයන් අනුව ගිහිල්ලා. ඒ කියන්නේ මේ තෘෂ්ණාමාන දික්ටි වශයෙන් ඇති කරගත්ත ප්‍රපංච ධර්මයන් අනුව ගිහිල්ලා අපි ඊට පස්සේ ඇති කරගන්නවා අර්ථකථනයක් අර නිෂ්ප්‍රපංච තැන පිළිබඳව. එතකොට අපි කල්පනා කරනවා අපි රූපයක් පිළිබඳව මේ දකින්නවා දැනගන්නවා කියන මට්ටමින්ම රහතන් වහන්සේට ඒක නැද්ද කියන එක පිළිබඳව අපි තීරණය කරගන්න. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයම සලායතන නිරෝධයේ අශේෂ විරාග නිරෝධයකටපත් කළා නම් ඒ නිරෝධය සාක්ෂාත් කළ කෙනෙකුට ඒ නිරෝධයපත් කළ කෙනෙකුට මොනවත් තියනවද නැද්ද ආදී වශයෙන් ලෝකයාට ඒ තුල ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ නිසා අපි මේ සලායතන නිරෝධය කියන කාරණාව තුළ අපිට තේරුම් ගන්නට වෙනවා මෙතන ප්‍රපංචයන්ගේ හැසිරීමකින් තීරණය කළ යුතු නිශ්චය කළ යුතු තැනක් නෙවෙයි කියන එක. එතකොට ස්පර්ශ ආයතන හයේ නිරෝධය කියන තැනින් අදහස් කරන්නේ නිරෝධය පිළිබඳව පවත්නා නුවණක්.
Nirodhe පිළිබඳව පවත්නා නුවණක් වෙනකොට ඒකෙදි කිසිවක් ඇත හෝ කිසිවක් නැත හෝ මේ කිසිම දෙයකට ඉඩක් එතන තබලා නැහැ. එතකොට අපිට මේ කිසිම දෙයකට ඉඩක් තබලා නැහැ කියලා කියන්නේ අපේ ජීවිතයේ ප්‍රපංච ධර්මයන් ප්‍රපංචයකට පත්වීම කියන එක පවත්වන්නේ ස්පර්ශ ආයතන 6 ඇති බවට ඇසුරු කරන තැනදී කොයි වෙලාවකවත් ස්පර්ශ ආයතන 6ක ස්පර්ශය කියන කෘත්‍ය සිද්ධ වන මොහොතේදී ප්‍රපංච ධර්මයන් පැවතුනේ නැහැ. ඒ කියන්නේ ස්පර්ශයක පවත්වන තැනක් කියලා කිව්වේ යම් වෙලාවකදී අපි ඔකට උදාහරණයක් කියලා තියෙනවා මම හිතන්නේ ඒක කිව්වොත් ඔබට ඒක සිහිපත් කරගන්න පුළුවන්. අපි හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැ කියලා අපි සිහිපත් කරනවා. අපි හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැ කිව්වා වගේම අපි යම් මොහොතක ඒ කෘත්‍ය කිරීම සඳහා වැය වෙලා තියෙනවා නම් ඒ වැය වෙලා තියෙන දේ අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ දර්ශන කෘත්‍ය સિદ્ધ කරන තැනදී ඒ දර්ශන කෘත්‍ය સિદ્ધ වෙන තැනදී එතන විඥානන කෘත්‍යයක් පවතින්නේ නැහැ. එතකොට ඒ දර්ශන කෘත්‍ය સિદ્ધ වෙලා ඒක ඉතුරු නැතුව නැති වුණ තැනකදී තමයි ඒක නැවත මනස තුලින් විඥානණයට පත් කරන්නේ. ඒ කියන්නේ ප්‍රපංච උපදෝගන්නේ ස්පර්ශ ආයතනයන් ඇති බවට ගන්න අපි ස්පර්ශ ආයතනය සම්පූර්ණම නිරුද්ධ වුණ තැනකදී තමයි අපි ඒකේ Nirodhe පිළිබඳව නොදන්නා කමෙන් තමයි ආයතනයක ඉපැත්ම තියෙන්නේ. ආයතනයක් ඇති බවට ගැනීම තියෙන්නේ. රූපයේ Nirodhe නම් අපිට හසු වෙන්නේ ඒ රූපයේ Nirodhe හසු වෙන තැනක ආයතනයක් තියෙනවා කියන ගණයට යන්නේ නැහැ. ඒ නිසායි රහතන් වහන්සේට ඇහැ නැහැ රූප නැහැ කියලා කියන්නේ ඇසේ Nirodhe රූපේ Nirodhe කියන තැනින් සලආයතන Nirodhe පනවන්නේ අර දර්ශන කෘත්‍ය સિદ્ધ වන්නේ නැහැ කියන තැනින් නෙමෙයි. අපි ආයතනයක් තියනවා කියලා කියන්නේ අර දර්ශන කෘත්‍ය තියෙන තැනදී නෙමෙයි. ඒ කෘත්‍ය අවසාන වුණ තැනදී ඒ සිදුවීම් පිළිබඳව ඔක්කොම එකතු කරලා ගත්ත තැනකින් තමයි අපි සම්පූර්ණම ඒක ඇති බවට නැවත ඔසවා තබාගෙන තියෙන්නේ. අන්නේ ඔසවා තබාගත් බව කොයි වෙලාවකවත් එතන ඇත්තේ නැහැ. ඒ නිසා එතනදී ඒ ධර්මයේ Nirodhe පෙන්වන කම නිසා ආයතනයක ඇති බවට ගැනීමක් ආයතනයක හට ගැනීම පිළිබඳව අපිට කතා කරන්නට තැනක් එතන ඇත්තේ නැහැ. ඒ නිසායි සලායතන Nirodhe කියලා කියන්නේ. එතකොට සලායතන Nirodhe කියන තැනදී කොයි වෙලාවකවත් රහතන් වහන්සේට ඇස ඇසුරු වෙලා නැහැ රූපය ඇසුරු වෙලා නැහැ කියලා කියන්නේ ඒ ආයතනය නිරුද්ධ කළ නිසා. ඒ කිව්වේ රූපේ පේන කම නැති කරපු නිසා නෙමෙයි. ශබ්දය ඇහෙන කම නැති කළ නිසා නෙමෙයි. අපි ඒ ආයතනය නිරුද්ධ කළා කියලා තියෙන්නේ. ඒ පෙනෙන කම ඇති වුණු ඇහෙන කම ඇති වුණු තැන කෙරෙහි නැවත නැඹුරු වෙන මනසක් නැති කරපු කම නිසා. මනෝ විතර්කය ඒ මත පතිත කරන කම නැති කරගත්ත නිසා ඒ මත ප්‍රක්ෂේපණය කරලා දෙයක් උපදව ගන්න කම නැති කරගත්ත නිසා අපි කියනවා සලායතන නිරුද්ධයි කියලා. එතකොට ඒ ප්‍රක්ෂේපණය කරගන්න නැතිනම් මනෝ විතර්කයේ පැත්තට පතිත නොකර හිටියේ අනිත්‍ය වූ දේ අනිත්‍යයි කියලා දැක්ක නිසා. අනිත්‍ය වූ දේ අනිත්‍යයි කියලා දකින්න පුළුවන් වෙන්නේ ඒක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව දැකීම තුළ පමණමයි ඒකේ අනිත්‍ය දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒක හටගන්න වෙලාවට ඒකේ අනිත්‍ය කතා කරන්නේ නැහැ. හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ අනිත්‍යතාවය කෙනෙකුට දකින්න වෙන්නේ ඒ ධර්මය හටගෙන නිරුද්ධ වුණාට පස්සේ. ඒක ඇති බවට ගන්න වෙන්නේත් ඒක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ. ඒ වගේම ඒක නැවත නිරුද්ධයි කියන දේ ගන්න පුළුවන් වෙන්නේ ඒක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ. ඒ නිසා මේ මට්ටම් දෙකක් තියෙනවා. එක මට්ටමකදී කිසිම විදිහකින් සමුදය හෝ නිරෝධය හෝ මාර්ගය හෝ කියන කාරණාවන් නිදෙන්නේ නැති මට්ටමක්. ඒක තමයි ඇහැට වර්ණ සටහනක් පැමිණෙනවා කියන මොහොතේදී අපි චක්කායතනයයි කියලා ඇත්තටම චක්කු ධාතු කියන මට්ටමේදී චක්කායතන කියන මට්ටමේදී යථාර්ථයක් විදිහට හටගන්න චක්කුව කියන තැන. ඒ කියන්නේ
යථාභූත වූ ස්වභාවය තුල හටගන්න දර්ශන කෘත්‍ය સિદ્ધ කරන තැනදී. අන්න ඒ මට්ටමේදී කොයි වෙලාවකවත් එතන සමුදය යෙදෙන්නේ නැහැ. එතන තණ්හාව කියන දේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම එතන යෙදෙන්නේ නැහැ නිරෝධය කියන දේ. නිරෝධය යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ එතන නිරෝධය පිළිබඳ නුවණක් එතන තියාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද එතනදී හිත වැය වෙලා තියෙන්නේ ඇස සහ රූපය දැනගන්න බවට ඇස පිළිබඳව සිත වැය වෙලා තියෙනවා. එතකොට ඕනෝන් තුන්දෙනා වැය වෙලා තියෙන්නේ ඕනෝන්ගේ කෘත්‍ය සඳහා මිසක තෘෂ්ණාවක් ඇති කරලීම සඳහා හෝ ඉන් මිදීම සඳහා හෝ ඇති කරගත්ත උපක්‍රමයක් කියන කාරණාව තුළ ඒ කාරණා තුනේ එකතු වීමක් සිද්ධ වෙලා නැහැ. මේ ධර්මතා ටික හටගෙන මේ ධර්මතා ටික නිරුද්ධ වුණාට පස්සේ ඊට පස්සේ තමයි එතන තිබුණු සිදුවීම අරමුණු කරගෙන නැවත සිත් උපද්දවන්න අපි පෙළඹෙන්නේ. එතකොට ඒ උපද්දවන සිත් වලින් තමයි අපි මේක ඇති වශයෙන් අරමුණු කරන්නේ හෝ නැති වශයෙන් අරමුණු කරන්නේ හෝ අපිට ඒ පිළිබඳව හේතුඵල ධමයක් අනුව නුවණකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ අපිට ඒ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වුණ තැනක ඊට පස්සේ ඇති කරගත්ත මනෝවිඤ්ඤාණ මට්ටමේ සිතකින්. එතකොට ඒකට තමයි අපිට මනෝවිතර්කයන් හකුලෝ ගන්නට කියලා කිව්වේ. අපි නැවත පස්සේ හටගන්න මනෝවිතර්ක අපි මනස තුලින්ම බාහිරට ප්‍රක්ෂේපණය කරනවා නම් අන්න එතකොට අපිට පේනවා මේ දේවල් ඇති හැටියට ලෝකෙ තුල තියෙන දේවල් හැටියට අපිට පේනවා. එතකොට තියෙන දේක නැතිවීම, තියෙන දේක වෙනස් වීම ආදියත් අපිට කතා කරන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට අර ප්‍රක්ෂේපණය කිරීම සඳහා ස්තරයක් හම්බ වෙන්නේ නැත්නම්, මතු පිටක් හම්බ වෙන්නේ නැත්නම් එතකොට ඒ කෙනාට මෙහි ඇති කරගන්න මනෝවිතර්ක එහෙට දාලා බලන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ කෙනාට ඒක හම්බ නොවන මට්ටමටපත් කරපු නුවණක් මෙතනදී පාවිච්චි වෙනවා. අනිත්‍ය වූ දේ අනිත්‍යයි කියලා දකින නුවණක්. ඒකයි ස්පර්ශ ආයතන 6 අශේෂ විරාග නිරෝධා කියලා කිව්වේ. අශේෂ විරාග නිරෝධා කියලා කිව්වේ අශේෂ වූ කියන්නේ ශේෂයක්වත් එතන ඉතුරු වෙලා නැහැ. ඒක පොඩ්ඩක්වත් එතන පවතින බවකට හම්බ වෙන්නේ නැහැ. එතකොට එතන විරාගයෙන් නිරෝධයටපත් වීමක් තියෙනවා. විරාගය සහ නිරෝධය. එතකොට නොඇලීම සහ මිදීම කියන කාරණාව එතන තියෙනවා. එතකොට ඒ ධර්මය හටගෙන නිරුද්ධ වුණ බවට දන්න කම නිසා ඒ ආයතන ඇති බවට ඇසුරු වීමක් නැහැ දැන්. ස්පර්ශ ආයතන 6 හට ගන්න වෙලාවේදී ඒ ධර්මය පවතිනවා කියලා Tamanට Taman හිටගෙන ඉන්න බව දකින්න බෑ වගේම ආයතනයක් තියනවා කියලා ඇසුරු වීම කෙලෙස් සිදීම එතනද සිද්ධ වන්නේත් නැහැ. ඒ වගේම පස්සේ ඇති වෙන සිතින් ඒකේ Nirodhe දැකීම නිසා ඒ ධර්මය තියනවා කියලා හෝ රැවටීම එතන සිද්ධ වන්නේත් නැහැ. එතකොට ස්පර්ශ ආයතන 6 නිරෝධය කියලා කියන්නේ අන්න ඒ නිරෝධය පිළිබඳව ඇති කරගත්ත නුවණට ඒක හටගෙන නැති වුණා කියලා දැකපු ඥාන දර්ශනයට අපිට ස්පර්ශ ආයතන 6 පවත්වන්නේ නැහැ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 නිරෝධයකටපත් කරලා කියලා කියන්නේ අන්න ඒ මට්ටමේ පවතින නුවණකින්. එතකොට යම්කිසි කෙනෙක් එයින් මැත්තේහි යමක් තියනවද කියලා ඇහුවොත් ඒක වැරදි කියලා කියන්නේ මොන පදනම යටතේද කියන එක මම හිතනවා ඔබට මේ කාරණා ටික ඔස්සේ පැහැදිලි ඇති. මොකද ස්පර්ශ ආයතනය මොන මොහතකදීවත් ඒකෙන් පස්සේ යමක් තියනවද කියලා Nirodha සාක්ෂාත් කළොත් Nirodha ඇතුලේ තවත් දෙයක් ඉතුරු වෙලා තියනවද කියන එකක් ඇසීම යුතු වෙන්නේ නැති නිසා. ඉතුරු වෙලා නැද්ද කියලා අහන එකත් ඒක යුතු ප්‍රශ්නයක් වෙන්නේ නැතිකම නිසා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා සලායතන නිරෝධය නිවනයි කියන්නේ මොන කාරණා ටිකක් පදනම් කරගෙනද කියලා. ලෝකය අනුත්පාදයට යනවා නොහට ගන්න බවට යනවා කියලා කිව්වේ මොන කාරණා ටිකක් පදනම් කරගෙනද කියලා. එතකොට ඒ ස්පර්ශ ආයතන 6 නිරුද්ධයි කියන තැනකදී ආයේ කිසිම දෙයක් නෙමෙයි අසුරු වෙන්නේ එකම නිරෝධය කියන දේ. එකම නිරෝධය කියන දේ තමයි හැම මොහොතකම හැම අරමුණකම ප්‍රකට වෙලා තියෙන දේ තමයි නිරෝධය කියන දේ. ඒ නිසා ඒක අකෝප්‍ය චේතෝ විමුක්තියක් කියලා කියනවා. ඒ නිරෝධය
කෝප්පේ බවටපත් වෙන්නේ නැහැ. ඒ නිරෝධ සංඥාව කෝප්පේ වෙන්නේ නැහැ. බිඳිලා යන දෙයක් නෙමෙයි ඒක. එක තැනකදී විතරක් ඇති බවට ඇසුරු වෙලා තව තැනකදී ආපහු හිත තිබ්බොත් විතරක් ඒ වෙලාවට නැවත ඒක නිරුද්ධයි කියලා පේනවා කියන එකක් එතන ඇති වෙන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ ප්‍රපංචයට ඉඩක් නොලැබෙන්නට ඕනේ. කොයි වෙලාවකවත් තෘෂ්ණාමාන දිට්ඨීන්ට එතන ඉඩක් නැති වෙන්නට ඕනේ. ස්පර්ශ ආයතන හයේ අත්දැකීම යම් තැනක තියෙනවා නම් ස්පර්ශ ආයතන හයේ අත්දැකීම තියෙන හැම තැනකදීම ප්‍රපංචයාගේ ගති අනිවාර්යයෙන්ම තියෙනවා. යම් තැනක ස්පර්ශ ආයතන හයේ පැවැත්ම නැත්තම් ස්පර්ශ ආයතන හය පනවන්නේ නැත්තම් අන්න ඒ හැම මොහොතකම ප්‍රපංචයාගේ පැනවීමක් නැතුව යනවා. එතකොට ස්පර්ශ ආයතන හයේ Nirodhaය ප්‍රපංචයේ Nirodhaය ප්‍රපංචයේ Nirodhaය ස්පර්ශ ආයතන හයේ Nirodhaය බවට පත් වෙනවා. එතකොට අපිට ප්‍රපංච විපසමනය කරනවා නම් ප්‍රපංච ධර්මය දුරුකොට දක්වනවා නම් අපිට ඒක දුරු කරන්නට තියෙන ක්‍රමය තමයි ඒක දුරු කරන්නට පුළුවන් දේ තමයි සලායතන නිරෝධයකටපත් කිරීම. සලායතන නිරෝධයකටපත් කරන්න පුළුවන්කම තියෙන දේ තමයි ප්‍රපංච ධර්මය ඉවත් කරලීම. ප්‍රපංචේ නිරුද්ධ කිරීම. එහෙනම් මේ දෙක අන්‍යෝන්‍යව යෙදිලා තියෙන දෙයක්. මේ දෙක එකට මිශ්‍ර වේදිලා තියෙන දෙයක්. ආයතන ටික නැති කළොත් ප්‍රපංච නැති වෙනවා. ප්‍රපංච නැති කළොත් ආයතන ටික ස්පර්ශ ආයතන ටික නැති වෙනවා. එතකොට ස්පර්ශ ආයතන නිරුද්ධ කරන්න ගියොත් සහ ප්‍රපංච නිරුද්ධ කරන්න ගියොත් කියන මේ දෙන්නටම කරන්න තියෙන එකම දෙයක්. ඒ දෙන්නටම කරන්න තියෙන්නේ එකම දෙයක් කියලා කිව්වේ හේතු නිසා සකස් වුණ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන අනිත්‍යතාවය සාක්ෂාත් කරන්න. ඒකයි අනිත්‍ය සංඥාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහොම වර්ණනා කරලා අනිත්‍ය සංඥාව පිළිබඳව සබ්බං කාමරාගම් පරියාදීයති සබ්බං රූපරාගම් පරියාදීයති අනිත්‍ය සංඥාව වඩන කෙනා සියලු කාමරාගය දුරු කරලා දානවා රූපරාගය දුරු කරලා දානවා මේ ආදී වශයෙන් නිවනගෙන විද්දෙන දෙයක් හැටියට අනිත්‍ය සංඥාව භාවිත කරන්න කියලා අපිට දේශනා කරන්නේ ඒ නිසා. එතකොට එයාගේ නුවණ පවතින හැම වෙලාවකදීම හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් පිළිබඳව. හටගෙන නිරුද්ධ වෙන ධර්මතා ටිකක් පිළිබඳව නුවණ පවත්නා තැනකදී කිසිම ආයතනයක ඇති බවට ඇසුරු කිරීමක් එතන පවතින්නේ නැහැ. ඇසුරු කිරීමක් පවතින්නේ නැති නිසා ආයතනයන්ගෙන් තොර දෙයක් පණවන්න බැරිකම නිසා ලෝකේ පැනවීමක් එතනදී සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ප්‍රපංච ධර්මයන්ගේ පැවැත්වීම ප්‍රපංච ධර්මයන්ගේ වාසය කිරීම නැතිනම් ප්‍රපංච ධර්මයෙන් යුක්තව වාසය කිරීම කියන එක අපිට පෙන්වන්න වෙන්නේ ආයතනයන්ගෙන් යුක්තව වාසය කිරීමත් එක්ක. ආයතන නැති කළොත් ප්‍රපංච ධර්මයන්ගේ පැවැත්ම නැති වෙලා යනවා. ප්‍රපංච නැති කරන්නට ගියොත් තෘෂ්ණාමාන දිට්ඨි නැති කරන්නට ගියොත් ඒද කරන්න වෙන්නේ ආයතන ධර්මයන්ගේ නිරෝධයකටපත් වීම. එතකොට ආයතන නිරුද්ධ කළොත් තමයි යාට ප්‍රපංච නැති වෙන්නේ. ප්‍රපංච නැති කරන්න ගියොත් තමයි ආයතන නිරුද්ධ වෙන්නේ කියලා මේක දෙතුන් පැත්තෙන්ම එනවා. එතකොට අපිට ඒ සඳහා අපි මුලින්ම කතා කළා වගේ මේකට ප්‍රවේශයක් ගත්ත තැනදී අපි කතා කළා වගේම එකපාරම සලායතන නිරෝධය කිව්වයි කියලා සලායතන නිරෝධයකට කෙනෙකුගේ හිත සැසඳෙන්නේ නැහැ. කෙනෙකුගේ හිත බැසගන්නේ නැහැ. සලායතන නිරෝධයට හිත සැසඳීමට බැස ගැනීමට පත්වන්න නම් එයාට ටිකක් වැඩුණු මනසක් තියෙන්නට ඕනේ. ඒ වැඩුණු මනස අපිට උපදව ගන්න තියෙන්නේ අර පූර්ව භාග ප්‍රතිපදාව තුළ අපේ මනස දියුණු කිරීමෙන්. ඉස්සෙල්ලාම පුද්ගල ඝන සංඥාව පුද්ගලත්වයේ තුළ ඇතිව තියෙන ඝනත්වය අපි දුරු කරගන්නට ඕනේ. ඒ පුද්ගලත්වයේ තුළ ඇති කරගෙන තියෙන ඝනත්වය අපි දුරු කරනවා කියලා කියන්නේ අපේ ඉන්න මට්ටම බොරුවක් කියලා ඉස්සෙල්ලාම පෙන්නලා දෙන එක. එතකොට සතර සතිපට්ඨානයෙන්ම කරන්නේ අන්න ඒ අපි පුද්ගල බව ගොඩනගාගෙන ඉන්න තැන බොරුවක් කියලා පෙන්නලා දෙන එක. රූපය අනුව ගිහිල්ලා ආත්ම සංකල්පයේ බැසගෙන ඒ අනුව ගිහිල්ලා ජීවත් වෙන කෙනෙකුට කායානුපස්සනාව තුළ පෙන්නලා දෙනවා මේ රූපය ආත්ම වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ විදිහේ කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ සත්පුද්ගල භාවයකින් පනවන්න බැරි ධර්මතා ටිකක පැවැත්මකුයි තියෙන්නේ කියන තැනකට එයාගේ නුවණ ගන්නවා. එතකොට වේදනානුපස්සනාව වැඩුවත් ඒ විදිහයි. එතකොට වේදනාව අපිට හම්බ වෙන්නේ රූපය හා සම්මිශ්‍රව ගිහිල්ලා. කයට ඇති වෙන වේදනාවක්, කෙනෙකුට ඇති වෙන වේදනාවක්,
මට ඇති වෙන වේදනාව කෙනෙකුගේ වෙලා එතකොට කෙනාට පැමිණෙන වේදනාවක් තිබිලා අපිට මේ විදිහට හම්බෙන තැනකදී එයා වේදනාව කියන ධර්මයේ විතරක් අරමුණු කරගෙන ඒකට රූපය ඇසුරු නොවන විදිහට එයා වේදනාව අනුව බලමින් වාසය කරන්න පටන් ගන්නවා. වේදනාවේ කය අනුව බලන්නේ නැතුව වේදනාවේ වේදනාව අනුව බලමින් වාසය කරන්නට පටන් ගන්නවා. ඒ වගේම සිතෙහි සිත අනුව බලමින් වාසය කරන්න පටන් ගන්නවා. එතකොට එයා සිතෙහි සිත අනුව බලමින් වාසය කරනකොට සිත රූපය අනුව පතිත කරන්නේවත් රූපය අනුව සිත පතිත කරන්නේවත් නැහැ. එතකොට එයාට සිතේ අත්දැකීම රූපේ පැත්තෙන් හම්බ වෙන්නේ නැහැ. රූපේ අත්දැකීම සිත පැත්තෙන් හම්බ වෙන්නේ නැහැ. එයාට පේනවා රූපේ කියන එක අනාත්ම ධර්මයක්. ඒ වගේම රූපේ කියන එක රාග සහිත දෙයක් බවට පත් උනේ නැහැ කියලා. ඒකට රාගය ඇති කරගත්තේ මේ පැත්තෙන් සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයකිනුයි කියලා එයාට හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ධර්මයන් අනුව බලනකොටත් එහෙමයි. එතකොට මේ සතර සතිපට්ඨානය තුලින්ම මුලින්ම කරන දේ තමයි පූර්ව භාග ප්‍රතිපදාව හදලා දෙන එක. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නට අවශ්‍ය මූලික ටික අපිට සකස් කරලා දෙනවා. ඒ හින්දා අද අපිට අධිගමයක් ලබන්නට බෑ නම් ඒකේ තියෙන ප්‍රධානම වරද තමයි අපි පූර්ව භාග ප්‍රතිපදාව નિවර්දිව භාවිත කරන්න තියෙක. ඒ හින්දා අපි ඉස්සෙල්ලා වඩන්නට ඕනේ පූර්ව භාග ප්‍රතිපදාව. සමහර වෙලාවට අපේ සමාජය තුළ සමස්තයක් තුළ අපිට පේනවා මූලික ලෙසම භාවනාව පිළිබඳව අපි කොච්චර කතා කළත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතිපට්ඨාන භාවනාවන්ගෙන් හා කර්මස්ථාන භාවනාවන්ගෙන් අපි එළියට යන ස්වરૂපයක් සහ ඒ තුලින් බලාපොරොත්තු වෙන පරමාර්ථයේ වෙනස්කමක් අපි දකිනවා. අන්න ඒ වෙනස්කම තියාගෙන අපිට කොයි වෙලාවකවත් පුළුවන් කමක් නැහැ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න. ඒ හින්දා අපි මේක හරියට අපේ ඉලක්කයට යන විදිහට මේ ධර්මතාව ටික පාවිච්චි කරන්නට ඕනේ. ඒ ධර්මයේ ඇතුලේ අපි අසුබේ වඩනකොට අපි දන්නවා මම මේ අසුබේ වඩන්නේ මේ තුල මගේ ඉලක්කය තමයි සුබ සංඥාව නැතිනම් රාග සහිත සිත නැති කරගන්න කියලා. එයා මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩනකොට එයා දන්නවා මම මේ මෛත්‍රිය වඩන්නේ ද්වේෂ සහගත සිත නැති කරගන්න කියලා. ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනකොට එයා දන්නවා මම ආනාපාන සතිය වඩන්නේ විතර්ක උපච්ඡේදයට කියලා. විතර්ක සංසිඳවන්න කියලා. එතකොට මේ විදිහට එයා දැනගෙන තමයි එයාගේ භාවනාව පටන් ගන්න. එතකොට එයා ඒ භාවනාව කරන්නේ ඒකේ ප්‍රතිඵලය ලැබෙනකන්. එයා රාගයක් දැඩිව පරිඋත්ථානය වෙලා තියෙනකොට එයාට මේ විපස්සනාව පැත්තෙන් අනිත්‍යano බැලීමක් ගැන හිත තිබ්බයි කියලා විපස්සනාව පැත්තකට මනස නැඹුරු කරන්න හැදුවා කියලා ඒක ප්‍රකටව පේන්නේ නැහැ. ඒ හින්දා එයා ඒ වෙලාවේදී අසුබේ අනුව බලලා ඒ මට්ටම ඉස්සෙල්ලා දුරු කරගන්නවා. ඒ මට්ටම දුරු කරගෙන නැවත අර පැත්තට නැඹුරු වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ භාවනාවන්ගේ භාවිතය පිළිබඳව කර්මස්ථානයන්ගේ භාවිතය පිළිබඳව අපි ටිකක් තේරුම් ගන්නට ඕනේ. මොකද ඔය හැම කර්මස්ථානයක්ම අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් අරගෙන බැලුවාම ඒක තුල අපි කොහොමද උපචාර සමාධියක් උපදවන්නේ අර්පණා සමාධියක් උපදවන්නේ කොහොමද කියන පැත්තට අපි කතා කරන්නත් පුළුවන්. ඒ වගේම ඒ භාවනාව තුළින් ලැබෙන ප්‍රතිඵලය අපිට කොහොමද ආනාපාන සතිය නම් අපි ඒකේ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගන්නේ කොහොමද කියන පැත්තෙන් චිත්ත ඒකාග්‍රතාවයේ දක්වා ඒක මූලික කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. අර උපචාර අර්පණා ධ්‍යාන උපදවන පැත්තට ඒක භාවිත කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. දෙතිස් කුණප කොට්ටාස දිහා බලනකොට දෙතිස් කුණප කොට්ටාස අසුබය අනුව බලන්න පුළුවන් කමක් තියෙනවා. එතනදී පිළිකුල් සහගත මානසිකාරයේ පටික්කුල සංඥාව තමයි මූලිකව උපදවගන්නේ. තව විදිහකින් යාට කලාප සම්වර්ෂණයක් විදිහට බලන්න පුළුවන් කමක් තියෙනවා. එතනදී පටික්කුල සංඥාවට නෙමෙයි මානසිකාරයේ මුල් තැන දෙන්නේ. එතකොට තව තැනකදී ධාතු විදිහට මෙනෙහි කරන්න පටන් ගන්නවා දෙතිස් කුණප කොට්ටාසයම. එතකොට ස්වභාව අර්ථයකට මූලිකත්වය දෙමින් තමයි එතනදී පටන් ගන්න. ඒ වගේ අපි යන ඉලක්කයට අනුව අපි ඒ භාවනාවෙන් අපිට ඇති කරගත යුතු ප්‍රතිඵලයේ දිහා බලලා තමයි අපේ භාවනාව දියුණු කර ගැනීම අපි සිද්ධ කරගත යුතු වෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතය තුළ භාවනාවට නැඹුරුව ඉන්න අය විදිහට භාවනාව පිළිබඳව බොහොම උත්සාහවත් වෙන අය විදිහට ටිකක් ඒ පිළිබඳව කල්පනා කරන්න අපේ මෙන්න මේ ඉලක්කය දක්වා මේක අරගෙන යනකොට
මේක කෙසේ වෙනස් විය යුතුද? එහෙම නැතිනම් මේක කොහොමද මේ ඉලක්කය දක්වා මම මේක පාවිච්චියට ගන්නෙ කියන කරුණ පිළිබඳව අපි ටිකක් ඒ ගැන අවධානයක් යොමු කළ යුතු වෙනවා. එහෙම අවධානයක් යොමු කළාම තමයි අපි එක එක තැන්වල නතර වෙලා එක එක සමාධි මට්ටම් වල රැඳිලා හිත නිකම්ම ඒ තැනටපත් වෙලා ඒ ලැබෙන අත්දැකීම් මේ තැන්වල ඒ අත්දැකීම් වලට අපි රැවටිලා අපි අතරමඟ නතර වෙන්නේ නැති කරගන්න අපිට පුළුවන්කම තියෙන්නේ ඒ නිසා. ඒ කරුණු ටික පිළිබඳව ඔබේ අවධානය අද දවසේදී යොමු කරන්නට කියලා කාටත් කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඒ නිසා කවුරුත් මේ විදිහට ධර්ම ශ්‍රවණය කරගෙන බොහොම කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් සියලු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ සියලුම කුසල් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සඳහා සහ සම්බන්ධ වන ඔබ සෑම සියලු දෙනාටම මේ අවස්ථාව සලසා දීම සඳහා ඒ කටයුතු සිදු කරන අපේ කසුන් මහත්මයා, අනුරාධා අක්කා, ඒ වගේම අපේ මధుරිකා අම්මා ඇතුළු ඒ පවුලේ සියලුම පින්වත් පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.